වස්සාන ධර්ම දේශනා ආනන්ද මම කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දාණයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවා කියලා පවසන්නේ. අර පෞද්ගලික දාන 14ක් පෙන්වුවනේ. හරිද? ඒ පෞද්ගලික දාන 14න් එකක් වටින්නේ නැහැ කියනවා. සංඝයා අරමුණු කරගෙන දෙන දාණයට වඩා. ඒ කියන්නේ ඒ දානත් පින් රැස් වෙනවා තමයි. නමුත් සංඝයා උදෙසා දෙන දාණේ තරම් ඒ කිසිම පෞද්ගලික දානයක් වටින්නේ නැහැ කියනවා. එහෙනම් අපි යමක් දීමේදී පෞද්ගලිකත්වයේ සලකා දෙනවට වඩා හැම නිතරම සංඝයා අරමුණු කරගෙන දෙන එකමයි වටින්නේ. සංඝයා අරමුණු කරගෙන දීමේදී බොහෝ දෙනෙක් හිතනවා සාංගික වාක්‍ය කියන්න ඕනේද? ඉමම් බික්කම් බික්කු සංඝස දෙම කියලා. එහෙම ඕනේ නැහැ. හැම තැනම හැම විටම අපිට ඒක කියන්න වෙන්නේ නැහැ නේ. උන හදිස්සියේ මගතොටදී ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. දැන් දවල් දාන වේලාව ලං වෙලා තිබෙන්නේ. දැන් අපි අමුතුවෙන් හදාගෙන ආපු දානයක් නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙයි කියලා අපි දන්නේවත් නැහැ. අපි මොකද කරන්නේ? ළඟම තියෙන අවන්හලකට ගිහිල්ලා බත් මුලක් අරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට පූජා කරනවා. ස්වාමීන් වහන්සේට වැඩම කරලා වළඳන්න සුදුසු නම් ස්වාමීන් වහන්සේ වඩම්මලා දන් දෙනවා. දන් දෙද්දි හිතනවා මෙහෙම. මේ බුදුරජාන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයනේ. දැන් මේ එක ස්වාමීන් වහන්සේ නමයි ඉන්නේ. මේ බුදුරජාන් වහන්සේගේ මහා සංඝරත්නයනේ කියන සදහැසිත උපදවා පින්සිතින් ප්‍රඥා ගෝචරව දන් දෙනවා. අප්පමෙය්‍යං අසංකේයං වදාමි. මහා සංඝයා උදෙසා දුන්නා වෙනවා. සාංගික වාක්‍ය පින් වැඩිලි ඒ මොකවත් විස්තර නැහැ. පින රැස් වෙන්නේ කොහොමද? චේතනාත්මකව. චේතනාව අනුව තමයි පින මහත්ඵල මහනිසංස වෙන්නේ. එහෙනම් අපිට ස්වාමීන් වහන්සේලා කොතෙකුත් මුණ ගැහෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන හැම අවස්ථාවකම හිතන්න ඕනේ. මම මේ ගිලන්පස ටික පූජා කරන්නේ. මම මේ පැන් බෝතලේ පූජා කරන්නේ. මම මේ දානි හැන්ද පූජා කරන්නේ. මම මේ ලේන්සුව පූජා කරන්නේ. මම මේ චීවරය පූජා කරන්නේ. මම මේ සුළු පිරිකර පූජා කරන්නේ. බහුතික යමක් පූජා කරන්නේ නැහැ කියලා කියමුකෝ. මම මේ සංඝයා උදෙසයි දෑත් එකට එකතු කොට වන්දනා කරන්න කියලා. අඩු ගානේ වන්දනා කළොත් ඒකත් මහත්ඵලයි මහානිසංසයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි මානෙල් මුණසිංහ මහත්මිය සහ සිනරත් බණ්ඩාරේකනායක මහත්මයා යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණු වන්නේ පරලොස්සපත් සුමනාවති අත්තනායක ආදරණීය මෑණියන්ට ගුණසිංහ මුණසිංහ දයාබර පියාණන්ට සහ හේමචන්ද්‍ර මුණසිංහ ආදරණීය අයියා ඇතුළු නමින් පරලොස්සපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුත්තන්ත පිටකේ මජ්ක්‍ධිම නිකායේ විභංග වග්ගෝ දක්ඛිනා විභංග සුත්තන්ති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි.
නමස්කාර වේවා මහා කරුණා ඇති තුන් ලෝකාග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. උත්තම ගුණයන්ට ප්‍රතිමූර්තිය වන උතුම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව තුලින් තවත් අසිරිමත් සම්බුද්ධ භාෂිතයක් ශ්‍රවණය කිරීමටයි ඔබ මේ තම සවන් යොමා ශ්‍රද්ධා සිත් ඇතිකොට සිටින්නේ. අද දවසේදී ඔබ වෙත මෙම දම් දෙසුම තිලින කිරීමේදී තම සදැහැති දායකත්ව ලබාගෙන කටයුතු කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි මානෙල් මුණසිංහ මහත්මිය සහ සෙනරත් බණ්ඩාර ඒකනායක මහත්මයා යන සුපින්වත් දෙපළ විසින්. ඉතින් අපි දම් දෙසුම ආරම්භයේදීම එම මානෙල් මුණසිංහ මහත්මියටත් සෙනරත් බණ්ඩාර ඒකනායක මහත්මයා යන සුපින්වත් දෙපළට පවුලේ සියලු දෙනාටම සෙත්පතා ආශිර්වාද කරනවා. සිදු කරන උත්තම ධර්ම දානමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා අද අපි දම් දෙසුමට යොමු වෙනවා. දක්ඛිනා විභංග සූත්‍රය. සූත්‍රයේ අන්තර්ගත වන්නේ ත්‍රිපිටක දහම අඩංගු සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායෙහි විභංග වර්ගයට. දක්ෂිනාව කියන වචනේ නම් ඔබ අහලා ඇතිනේ. සංඝගත දක්ෂිනාව. ඒ වචනේ අපිට කනට හුරුයි. ඒ කියන්නේ අපි පිරිනමන දානය කියන අදහසින් තමයි දක්ෂිනාව කියලා කියන්නේ. එතකොට දක්ෂිනා විභංග කියලා කියන්නේ දන්පැන් පිදීමේ නියම ආකාරය පිළිබඳව බෙද බෙදා විග්‍රහ කොට වදාළ සම්බුද්ධ භාෂිතය. මේ දිනවල අපගේ භාගතුන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමයේ. නීග්‍රෝධාරාමයේ තනවා පූජා කළේ භාගතුන් වහන්සේගේ ඥාතීන් සහ කපිලවස්තු ප්‍රජාව විසින්. එදා මහා ප්‍රජාපති ගෞතමී දේවිය අලුත් වස්ත්‍ර යුගලක් රැගෙන භාගතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාගතුන් වහන්සේට බොහෝම ගෞරවය දක්වා වන්දනා කොට එකත් පස්ව වාඩි වුණා. එකත් පස්ව සිටි මහා ප්‍රජාපති ගෞතමී දේවිය භාගතුන් වහන්සේට මෙහෙම පවසනවා. ස්වාමීනි, මේ අලුත් වස්ත්‍ර යුගල මගේ අතින්ම නූල් පිළියෙල කරලා මගේ අතින්ම වියලා මා විසින්ම පිළියෙල කළේ භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි. ඒක නිසා ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවා මේ වස්ත්‍ර යුගල පිළිගන්නාසේක්වා කියලා ප්‍රකාශ කළා. උතර සිවුරු වලට ගැලපෙන වස්ත්‍ර යුගලක් තමයි ප්‍රජාපති ගෞතමිය තමන්ම නූල් හදලා ඒ නූලෙන් වස්ත්‍ර වියලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇති අප්‍රමාණ ශ්‍රද්ධාව ගෞරවය පෙරදරි කරගෙන ගෞතමිය බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ ඉල්ලීම කළා. මෙසේ පැවසූ විට භාග්‍යතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී දේවියට මෙහිම පවසනවා. ගෞතමිය, ඔබ ඔය වස්ත්‍ර යුගල
සංඝයා උදෙසා පූජා කරන්න. සංඝයාට පූජා කරනවා කියන අදහස ඇති කරගන්න. ඔබ විසින් යමක් සංඝයාට දුන් විට මමත් ඒ කණ්ඩායමේම ඉන්නවා. ඔබ සංඝයාට පිදුවාත් වෙනවා. තථාගතයන් වහන්සේට පිදුවාත් වෙනවා. ඔබ යමක් මහා සංඝයාටයි දෙන්න කියලා අරමුණු කරගත්තොත් ඒක ඇතුලේ බුදුහාමුදුරුවොත් ඉන්නවා. මහා සංඝ රත්නයත් ඉන්නවා. ඔන්න අපිට ගන්න තියෙන අලුත් පාඩමක්. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ කුමන දේශනාවකද? මජ්ක්‍ධිම නිකායේ දක්ඛිනා විභංග සූත්‍රයේදී. පින්නතුනි, අපිත් යමක් පූජා කරද්දී පෞද්ගලික හිතවත්කම් මත පූජා කරනවානේ. ඒකේ කිසිම වරදක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස පසීදති තත්ත දාතබ්බං. යම් කෙනෙක් ගැන නම් පැහැදිලා ඉන්නේ ඒ කෙනාට දෙන්න. පැහැදිච්ච කෙනා කවුද කියලා සඳහන් කරන්නේ. අපි පහදිද්දි විවිධ පුද්ගලයන්ට පහදිනවා. අම්මට තාත්තට පහදිනවා. සහෝදරයන්ට සහෝදරියන්ට පහදිනවා. ඥාතීන්ට පහදිනවා. බිරිඳ ගැන පැහැදිලා ඉන්නවා. සැමියා ගැන පැහැදිලා ඉන්නවා. දුව ගැන පැහැදිච්ච දෙමව්පියෝ ඉන්නවා. පුතා ගැන පැහැදිච්ච දෙමව්පියෝ ඉන්නවා. ප්‍රේමවන්තයා ගැන පැහැදිලා ඉන්නවා. ප්‍රේමවන්තිය ගැන පැහැදිලා ඉන්නවා. පැහැදුනාට පස්සේ අපිට දෙන්න බැරි යමක් නැහැ. පැහැදුනාට පස්සේ අපි බලන්නේ වටිනාම දේ දෙන්න. අවශ්‍යම දේ දෙන්න. අපි කැමැත්තෙන්ම පරිහරණය කරන දේ පවා අපි දෙනවා. කොටින්ම කියන්නේ ශරීර අවයව පවා දෙනවා. ඔයා වෙනුවෙන් මම මගේ ඇහැක් උනත් ගලවලා දෙන්න කැමතියි. ඔයාට අසනීපයක් කිව්වොත් මගේ ශරීර අවයවයක් හරි දෙනවා කියලා එහෙම දෙනවනේ. දැන් ඇතැම් අය වකුගඩු දන් දෙන්නේ. එතකොට යමෙක් ගැන්නම් හිත පහදවාගෙන ඉන්නේ ඒ කෙනාට දෙන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ කෙනා බුදුරජාණන් වහන්සේම නෙමෙයි, සංඝයාම නෙමෙයි, වෙන ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට දීලා මහත්ඵල මහනිසංස වෙනවා නම් ඒ දිය යුත්තේ රාග දේශ මොහ දුරු කරපු කෙනෙකුටයි. නොයසේනම් රාග දේශ මොහ දුරු කිරීම පිණිස පිළිවෙත් පුරන කෙනෙකුටයි. ඒ අය කවුද? ඒ පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය. එහෙනම් දෙනවා කියන එක වෙනම එකක්, දීලා මහත්ඵල මහනිසංස ලැබෙනවා කියන එක තවත් එකක්. දැන් භාග්‍යවතුන් වහන්සේ ගෞතමීට මොකද්ද කිව්වේ? ගෞතමී ඔබ සංඝයාට පුදන්න, සංඝයාට පූජා කරන්න. එතකොට ඔබ මට දුන්නාත් වෙනවා, සංඝයාට පිදුවාත් වෙනවා. ප්‍රජාපති ගෞතමියට මේ කාරණේ වැටහුනේ නැහැ. දෙවන වතාවෙත් මේ ඉල්ලීමම කළා. තුන්වන වතාවෙත් මේ ඉල්ලීමම කළා. භාග්‍යවතුන් වහන්සේ පෙර පරිදිම කිව්වා ගෞතමිය ඔබ විසින් සංඝයාට දුන් විට මාවත් පිදුව වෙනවා, සංඝයාවත් පිදුව වෙනවා. දැන් මේ දෙබස යන අතරතුර ආනන්ද හාමුදුරුවෝ දැන් බලාගෙන ඉන්නවා වැඳගෙන. ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවසනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා. ස්වාමීනි, ප්‍රජාපති ගෞතමියගේ මේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා. ස්වාමීනි, මේ ප්‍රජාපති ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ සෙයින්ම උපකාර කරලා තියෙනවා. ඔබ වහන්සේගේ පුංචි අම්මනේ. පුංචි අම්මා කියලා කියන්නේ මහා මායා දේවියගේ නැගණිය ගෞතමිය කියලා කියන්නේ. ඔබ වහන්සේගේ කිරි අම්මනේ. මෑණියන් කලුරිය කළ වේලේ පටන් ඔබ වහන්සේගේ අත්පා වැඩිවේ. ඔබ වහන්සේව ආදරෙන් ආරක්ෂා කරගත්තේ, රැක බලාගත්තේ, පෝෂණය කළේ මෙතුමියයි. කොටින්ම ඔබ වහන්සේට කිරි පෙව්වෙත් මෙතුමියයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ
ගෞතමිය කෙරෙහි අනුකම්පා උපදවා මේ පූජාවන් පිළිගන්න සේක්වා කියලා පෞද්ගලිකව මැදිහත් වෙලා ඉල්ලීමක් කළා. භාග්‍යවතුන් වහන්සේ දැන් ආනන්දයන් වහන්සේගේ ප්‍රකාශය අහගෙන ඉන්නවා. ආනන්දයන් වහන්සේ තවත් කතා කරනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේද මහා ප්‍රජාපති ගෞතමියට බොහෝ උපකාර කරලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නිසයි මහා ප්‍රජාපති ගෞතමිය බුදුන් සරණ ගියේ. ඔබ වහන්සේ නිසාමයි මෙතුමිය ධර්මයේ සරණ ගියේ. ඔබ වහන්සේ නිසාමයි මෙතුමිය ආර්ය සංඝයා සරණ ගියේ. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි මහා ප්‍රජාපති ගෞතමිය සීලවන්තියක් බවට ස්ථාවර වුණා. එතුමිය දිවි හිමියෙන්ම සීලවන්තියක් වුණා. ආර්ය වූ සීලස්කන්ධයකට හිමිකම් කියන උත්තමාවියක් වුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි මහා ප්‍රජාපති ගෞතමිය දැන් මේ වෙත පැමිණි කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේව හදවතින් පිළිගත්ත කියන එකයි. ඒ වෙලාවේ ආවා කියන එක නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේව ප්‍රජාපති ගෞතමිය විසින් හදවතින්ම පිළිගත් නිසා. ඒකට මොකක්ද කියන වචනේ? සරණ කියලා කියනවා. ඒක තමයි සරණ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මුළු හදින්ම සරණ ගිය නිසා, ශ්‍රී සද්ධර්මයේ මුළු හදින්ම සරණ ගිය නිසා, ආර්ය මහා සංඝරත්නයේ මුළු හදින්ම සරණ ගිය නිසා කාටවත් වෙනස් කළ නොහැකි අචල ප්‍රසාදයක් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගත්තේ උතුම් ආර්ය වූ සීලයක පිහිටියේ ඔබ වහන්සේ වෙත පැමිණි නිසාමයි. ඔබ වහන්සේව පිහිට කරගත්ත නිසාමයි. ස්වාමීනි මේ ගෞතමිය භාග්‍යවතුන් වහන්සේව පිහිට කරගත්ත නිසා දුක්ඛාරය සත්‍ය පිළිබඳව සැක දුරු කරගත්තා. දුක්ඛ සමුදයාරය සත්‍ය පිළිබඳව සැක දුරු කරගත්තා. දුක්ඛ නිරෝධාරය සත්‍ය පිළිබඳව සැක දුරු කරගත්තා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව සැක දුරු කරගත්තා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව නිසැක බවට පත් වුණා. එතකොට ඒ වන විට මේ කියන කතාවට අනුව ප්‍රජාපති ගෞතමිය සෝතාපන්න වෙලා ඉඳලා තියෙනවා. කොයිතරම් වාසනා ගුණයක්දනේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේත් ඔය ආකාරයෙන් මේ ප්‍රජාපති ගෞතමියට බොහෝ උපකාර කරලා තියෙනවා. ප්‍රජාපති ගෞතමියගෙන් බුදුරජාණන් වහන්සේ ලැබිච්ච උපකාරත්, බුදුරජාණන් වහන්සේ නිසා ප්‍රජාපති ගෞතමියට ලැබිච්ච පිළිසරණත් ආනන්දයන් වහන්සේ මධ්‍යස්තව පහන් සිතින් කළගුණ දන්නා සත්පුරුෂ සිතින් ප්‍රකාශ කොට පවසා සිටියා. නිහඬව වැඩවුණු බුදුරජාණන් වහන්සේ සම්බුදු මුව මණ්ඩල විවර කරමින් මෙසේ වදාරන සේක. ආනන්ද ඔබ කිව්ව කතාව හරි. යම් පුද්ගලයෙක් යම් කිසි පුද්ගලයෙක් නිසා බුදුරජාණන් වහන්සේව පිහිට කරගත්තා නම්, ධර්මයේ පිහිට කරගත්තා නම්, ආර්ය සංඝ රත්නයේ පිහිට කරගත්තා නම් ආනන්ද අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින්, ඒ කියන්නේ යම් පුද්ගලයෙක් නිසා යම් පුද්ගලයෙකුට තෙරුවන් පිහිට කරගන්න ලැබෙනවා නම් අර පුද්ගලයා නිසා මේ පුද්ගලයා ජීවිතේ ලොකුම පිළිසරණ ලැබුවා වෙනවා. එතකොට ඒ තෙරුවණෙන් ලැබෙන ආශිර්වාදය, ඒ තෙරුවණෙන් ලැබෙන රැකවරණය, ඒ තෙරුවන් නිසා ලැබෙන පිහිට ඒ පුද්ගලයාට නිවන් දකින්නකම්ම උපකාරී වෙනවනේ. භාග්‍යවතුන් වහන්සේ පවසනවා ආනන්ද යමෙක් නිසා යම් පුද්ගලයෙක් තෙරුවන් සරණටපත් වුණා නම් එහෙම කෙනෙකුට කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලායි තථාගතයන් වහන්සේ පවසන්නේ. මේක ගැඹුරු ප්‍රකාශයක්. යමෙක් නිසා යම් පුද්ගලයෙක් තෙරුවන තුල ස්ථාවර වුණා නම්
අපිව තෙරුවනට රැගෙන ගිය පුද්ගලයාව අපි රන්වන් වස්ත්‍රවලින් සරසලා අපේ සිරස මත රන්දවාගෙන ලෝකේ පුරා චාරිකාවේ රැගෙන ගියත් කළගුණ සලකලා අවසානයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් නිසා යමෙක් තෙරුවන පිහිට කරගෙන තෙරුවන තුළ මුල් බැස ගත්තා නම් එහෙම කෙනෙකුට කළගුණ සලකා අවසන් කරන්නට බෑ. ආනන්ද එතකොට අපිව තෙරුවන කරා රැගෙන ගිය පුද්ගලයා දුටු විට අපි ඒ පුද්ගලයාට වන්දනා කරා කියලා. ඒ පුද්ගලයා දැකලා ගෞරව දැක්වුවා කියලා. දෑත් එකට එකතු කොට වන්දනා කරා කියලා. උපස්ථාන කරා කියලා. ඒ පුද්ගලයාට වස්ත්‍ර, ආහාර, නවාතැන්, බෙහෙත් ජීවන අවශ්‍යතා ලබා දුන්නා කියලා. මේ කිසිවකින් කළගුණ දක්වා අවසන් කළ නොහැකි ආනන්ද බරපතල ප්‍රකාශයක්. එහෙනම් ඔබේ ජීවිතයේ ඔබ යම් කිසි කෙනෙක් නිසා තෙරුවන් කරා පැමිණියා නම් තෙරුවන් කරා පැමිණි ඔබ තෙරුවන තුල ස්ථාවර වුණා නම් ඔබට තෙරුවන් කරා පැමිණීමට උපකාර කරපු යම් කෙනෙක් වෙයි නම් ගිහි වේවා, පැවිදි වේවා, ස්වාමින් වහන්සේ නමක් වේවා, ඔබේ ගුරුවරයෙක් වේවා, මව වේවා, පියා වේවා, සැමියා වේවා, බිරිඳ වේවා. ඒ විතරක් නෙමෙයි. මෙවැනි නාලිකාවක් ඔස්සේ හරි කමක් නැහැ. ඔබ තෙරුවන් ගැන හිත පහදවා ගත්තා නම් ඔබට කළගුණ දක්වා අවසන් කරන්නට බෑ නිවන් දකින්නකම්ම. ඒක අපි හොඳින් මතක තියාගන්නට ඕනේ. යමෙක් නිසා නම් අපිට ගුණය ලැබෙන්නේ, ගුණේ පණිවිඩය ලැබෙන්නේ. මේ ආකාරයට ධර්මයේ පුරුදු කළොත් මේ විදිහේ අනුසස් ලැබෙනවා. සසර දුක් කෙටි වෙනවා. අමා නිවනටපත් වෙනවා කියලා අපිට ලැබෙන්නේ යම් පණිවිඩයක් යම් කෙනෙකුගෙන් නම් අන්තර්ජාලය ඔස්සේ හරි කමක් නැහැ. වෙන යම් රූප මාධ්‍යයක්, ශබ්ද මාධ්‍යයක් ඔස්සේ හරි කමක් නැහැ. ඔබ මෙන්න මේක මතක තියාගන්නට ඕනේ. ඔබ එවැනි නාලිකාවන්ට පවා ණය ගැති. ණය ගැති කියලා කියන්නේ ඔබට ඒ අයව ප්‍රශංසා කරලා, උදව් කරලා, උපකාර කරලා පස්සෙන් ගිහිල්ලා, වැඳලා, පින් දීලා මොනවා කළත් ඔබ කළගුණ දක්වා අවසන් කළා වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පවසන ආනන්ද යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් කරා පැමිණ බුදුරජාන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීම ඇති කරගන්නවා නම්, ශ්‍රී සද්ධර්මයේ ගැන නොසෙල්වෙන පැහැදීම ඇති කරගන්නවා නම්, ආර්ය මහා සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීම ඇති කරගන්නවා නම්, ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙනවා නම් ආනන්ද අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කළ නොහැකි කියලයි තථාගතයන් වහන්සේ පවසන්නේ. ආනන්ද අපි යමෙක් නිසා තෙරුවන් පිහිට කරගන්නවා නම්, ඒ තෙරුවන තුල මුල් බැස ගන්නවා නම්, ඒ තෙරුවන් කෙරෙහි වෙනස් නොවන පැහැදීමක් ඇති කරගන්නවා නම්, අපිට එහෙම පැහැදීමක් කරා එන්නට උපකාර කරපු පුද්ගලයාට වැඳ කියලා, ගෞරව දැක්වුවා කියලා, දෑත් එකට එකතු කරලා දොහොත් මුදුනත් හි තබා වන්දනාමාන කරා කියලා, උපස්ථාන කරා කියලා, වස්ත්‍ර, ආහාර, නවාතැන්, බෙහෙත් ආදිය ලබා දී උපකාර කරා කියලා කළගුණ දැක්වුවා වෙන්නේ නැහැ. කළගුණ අවසන් වෙන්නේ නැහැ. ආනන්ද යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් කරා පැමිණ දුක්ඛාර සත්‍ය ගැන,
දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ගැන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන නිසක බවට පත් වෙනවා නම්, සැකේ පහ කරගන්නවා නම්, සෝතාපන්න මාර්ග ඵලයට පත් වෙනවා නම්, අපිට සෝතාපන්න මාර්ග ඵලයට පැමිණෙන්නට මඟ පෙන්නපු, අවවාද කරපු, අනුශාසනා කරපු, අපිට උපදෙස් දීපු ඒ උත්තමයාට කළගුණ දක්වා අවසන් කළ නොහැකි. බලන්න මේ ජීවිතේ ගැඹුර තියෙන්නේ කොතනද? චතුරාර්ය සත්‍ය අවබෝධය තුලයි. අපිට යමෙක් ධර්මය පෙන්වා වදාරලා තිබෙනවා නම් ඒ පුද්ගලයා තමයි අපේ ජීවිතේ උත්තම පුරුෂයා වෙන්නේ, උත්තම පුද්ගලයා වෙන්නේ. ඒ පුද්ගලයන් අතරින් ඉහළින්ම වැඩ ඉන්නේ කවුද? මේ අමා සදහම් නිදානය මත කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ආර්ය සංඝයා ගැන අපේ හිතේ අපිට ඇතිව තියෙන ශ්‍රද්ධාව, යමෙකුගේ ධර්මයක් අහලා අවවාදයක්, අනුශාසනාවක් නිසා අපිට ලැබිලා තියෙනවා නම් අපිට දෙවනුව උතුම් වෙන්නේ අන්න ඒ පුරුෂයායි. ඒ කෙනා කවුද කියන එක ඔබම තේරුම් ගත යුතුයි. ආනන්ද, වෙන වෙනම පෞද්ගලිකව දිය හැකි දාන 14ක් තිබෙනවා. වෙන වෙනමම පෞද්ගලිකව දිය හැකි දාන 14ක් තියෙනවා. ඔබට මෙතෙන් සිට අපිට පෞද්ගලිකව දිය හැකි දාන 14 පිළිබඳව විස්තර කරනවා. අංක 1. තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා නම් මේ තමයි පෞද්ගලික පළමු දාණය. අංක 2. පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පිරිනමන දාණය. මේ පෞද්ගලිකව පිරිනමන දෙවන දාණයයි. අංක 3. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ උදෙසා පිරිනමන දාණය. මේ පෞද්ගලිකව දිය හැකි තුන්වන දාණයයි. අංක 4. අරහත් ඵලය සාක්ෂාත් කිරීම පිණිස ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයා උදෙසා දෙන දාණය. මේ පෞද්ගලිකව පිරිනමන හතරවන දාණය. අංක 5. අනාගාමී ශ්‍රාවකයා උදෙසා පිරිනමන දාණය. මේ පෞද්ගලිකව පිරිනමන පස්වන දාණය. අංක 6. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දෙන දාණය. මෙය පෞද්ගලිකව පිරිනමන 6 වන දාණය. අංක 7. සකදාගාමී ශ්‍රාවකයා උදෙසා දෙන දාණය. මේ පෞද්ගලිකව පිරිනමන 7 වන දාණයයි. ඊළඟ කාරණය, සකදාගාමී ඵලයේ සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දෙන දාණය. මේ පෞද්ගලිකව දෙන 8 වන දාණය. සෝතාපන්න ශ්‍රාවකයා උදෙසා දෙන දාණය. මේ තමයි පෞද්ගලිකව දෙන්න පුළුවන් 9 වන දාණය. සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දෙන දාණය. මේ පෞද්ගලිකව දිය හැකි 10 වන දාණය. 11 වන කාරණය තමයි ශාසනයෙන් බැහැරව සිටින, නමුත් කාමයන් ගැන හිතේ ආසාවක් නැතිව බවුන් වඩමින් සිටින පුද්ගලයන් ඉන්නවා. ඍෂිවරු සාදුවරු කියලා කියන්නේ. ඒ අය උදෙසා දෙන දාණය තමයි පෞද්ගලිකව දිය හැකි 11 වෙනි දාණය. පෘථග්ජන සිල්වත් අය ඉන්නවා. තෙරුවන් සරණ ගැන අවබෝධයක් නැහැ. නමුත් කායිකව වාචසිකව සංවර වෙච්ච පුද්ගලයන් ඉන්නවා. ඒ අය උදෙසා පෞද්ගලිකව දෙන දාණය තමයි අංක 12. අංක 13 පෘථග්ජනයි, දුස්සීලයි. ඒ අය උදෙසා දන් දෙනවා. මේ පෞද්ගලිකව දෙන 13 වන දාණය. අවසාන කාරණය අංක 14 තිරිසන් සත්තුන්ට පිරිනමන දාණය. බලු කපුටු දාන කියලාත් කියනවනේ. මේ පෞද්ගලිකව දිය හැකි 14 වෙනි දාණය.
එහෙනම් මේ ලෝකේ පෞද්ගලිකව දිය හැකි දාන කීයක් තියෙනවද? දාන 14ක් තියෙනවා. ඔබ මේ දාන 14න් වැඩිපුරම දන් දීලා තියෙන්නේ. අංක කීයේ දානද කියන එක දැන් ඔබට මේ දේශනාවට අනුව බලා ගන්න පුළුවන්. මෙතෙන් සිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ පුද්ගලයන්ට දන් දීම නිසා ලැබෙන ප්‍රතිලාභ ආනිසංස පිළිබඳව. ආනන්ද තිරිසන් සතෙකුට දානයක් දීලා සිය ගුණයක දානානිසංසයන් කැමති විය යුතුයි. දානානිසංසයන් කියලා කියන්නේ දන් දීම නිසා තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම ගුණ සම්පත් භුක්ති විඳින්නට ලැබෙන්නේ. දන් දීම නිසා තමයි ආයුෂ, වර්ණ, සැප, යසස, අධිපතිභාවය කියන කරුණු ලැබෙන්නේ. එතකොට තිරිසන් සතෙකුට දානයක් දුන්නොත් සිය ගුණයක දානානිසංස කැමති විය යුතුයි. පෘථග්ජන දුස්සීල කෙනෙකුට දානයක් දුන්නොත් දහස් ගුණයක දානානිසංසයක් කැමති විය යුතුයි. පෘථග්ජන නමුත් සිල්වතෙකුට දානයක් දුන්නොත් ලක්ෂ ගුණයක දානානිසංසයක් කැමති විය යුතුයි. බුදු සසුනෙන් බැහැර වූ නමුත් කාමයන්හි වීතරාගී කෙනෙකුට දානයක් දුන්නොත් ආනිසංස කෝටි ලක්ෂ ගුණයක් ලැබෙනවා කියනවා. ආනන්ද සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස ධර්ම මාර්ගයේ හැසිරෙන යම් කෙනෙකුට දානයක් දීලා යම් පිනක් රැස් වෙනවා නම් ආනන්ද එය ගණන් කළ නොහැකි ප්‍රමාණ රහිත දානානිසංසයන් ලැබෙනවා කියනවා. අප්පමෙය්‍යං අසංකේයං වදාමි. පාලියෙන් තියෙන්නේ එහෙමයි. අප්පමෙය්‍යං කියලා කියන්නේ ප්‍රමාණ කරන්න බෑ. මහා මුහුද වගේ, මහා පර්වතයක් වගේ, ආකාශය වගේ, මහා පොළොව වගේ කියලා උපමා සහිතව ප්‍රමාණ කරන්න බෑ. ඒ වගේම ගණන් හදලා කියන්න බෑ මෙච්චර ප්‍රමාණයක් මට දැන් පින් රැස් වෙලා තියෙනවා කියලා. එතකොට යම් කෙනෙක් සතර අපා දුකින් අත් මිදීම පිණිස දරුවන් පිහිට කරගෙන සීල සම්පත්තියක පිහිටා සමත විදසුන් වඩනවා නම් ඒ පුද්ගලයා සෝතාපන්න මග අනුගමනය කරන කෙනෙක්. එහෙම කෙනෙකුට දාන වේලක් පූජා කළොත් ගිහි පැවිදි කතාවක් නෑ මෙතනදී. ගිහි කෙනෙක් වෙන්නත් පුළුවන්. පැවිද්දෙක්ම නොවෙන්නත් පුළුවන්. පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. ආනිසංස ලැබෙනවා කියනවා. ගණන් කළ නොහැකි ප්‍රමාණ රහිත දානානිසංසයන් කැමති විය යුතුයි. ආනන්ද සෝතාපන්න කෙනෙක් කෙරෙහි දෙන දානය ගැන අමුතුවෙන් කියන්න ඕනේද? සකදාගාමී ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දෙන දානය ගැන අමුතුවෙන් කියන්න ඕනේද? සකදාගාමී කෙනෙක් කෙරෙහි දානෙ දුන්නොත් මෙච්චර පින් සිද්ධ වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේද? අනාගාමී ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දෙන දානය ගැන ඒ අනුසස් ගැන අමුතුවෙන් කියන්න ඕනේද? අනාගාමී කෙනෙක් කෙරෙහි දානෙ දුන්නොත් මෙච්චර පින් සිද්ධ වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේද? අරහත් ඵලයේ සාක්ෂාත් කිරීමට මග වඩන කෙනෙක්ට දන් දුන්නොත් මෙච්චර පින් රැස් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේද? තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? පසේ බුදුරජාන් වහන්සේ නමකට දන් දීලා මෙච්චර පින් සිද්ධ වුණා කියලා ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට දුන්න දාණය මෙච්චර මහත්ඵලයි මහනිසංසයි කියලා ඒ ගැන කවර කතාද? ආනන්ද සංඝගත දක්ෂිනා 7ක් තිබෙනවා. සංඝගත දක්ෂිනා කීයක් තියෙනවද? සංඝගත දක්ෂිනා 7ක් තියෙනවා. කියන්නේ සංඝයා අරමුණු කරගෙන දන්පැන් පූජා කරන විදි 7ක් තිබෙනවා. මොනවාද ඒ 7? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දන් දෙනවා. මෙතන මේ උභය කියලා කියන්නේ දෙක කියන අදහසින්. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා දානට වඩිනවා, භික්ෂුණීන් වහන්සේලා දානට වඩිනවා. මෙය පළමු සංඝගත දක්ෂිනාවයි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි
භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දන් දෙනවා. මෙය දෙවැනි සංඝගත දක්ෂිනාවයි. භික්ෂු සංඝයා උදෙසා දන් දෙනවා. මෙය තුන්වන සංඝගත දක්ෂිනාවයි. භික්ෂුණී සංඝයා උදෙසා පමණක් දන් දෙනවා. මෙය සතරවන සංඝගත දක්ෂිනාවයි. මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලාත් මෙපමණ භික්ෂුණීන් වහන්සේලාත් වඩමවා දෙන්න කියලා දායකයා ඉල්ලනවා. එහෙම ඉල්ලීමක් කළාට පස්සේ දන් දෙනවා. මේ පස්වෙනි සංඝගත දක්ෂිනාවයි. මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂුන් වහන්සේලා වඩමවා දෙන්න කියලා දන් දෙනවා. මේ සයවන සංඝගත දක්ෂිනාවයි. මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂුණීන් වහන්සේලා වඩමවා දෙන්න කියලා දන් දෙනවා. මේ සත්වන සංඝගත දක්ෂිනාවයි. මේ හත තමයි කියනවා සංඝගත දක්ෂිනා හත. ආනන්දය අනාගතයේහි සංඝයාගේ ගුණය විනාශ වන ආකාරයට සංඝයාගේ කීර්තිනාමයේ කිලුටු කරන ආකාරයට සිවුර පමණක් ඇඟේ දරා සිටින ලාමක පවිටු දුස්සීල පුද්ගලයන් මේ ශාසනය පහළ වෙනවා. ශාසනික ලාභය පරිහරණය කරනවා. සංඝයා කියලා පෙනී ඉන්නවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන් දෙනවා. ආනන්ද එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දාණය අප්‍රමාණ සංඛ්‍යාවකට ගැනිය නොහැකි අනුසස් තියෙනවා කියලයි තථාගතයන් වහන්සේ පවසන්නේ. පුදුම් ප්‍රකාශයක්. පාපී දුස්සීල පුද්ගලයන් ඉන්නවා. ශාසනය පිරිහෙන කාලට එවැනි අය තමයි බොහෝ සෙයින්ම දැක ගන්නට ලැබෙන්නේ. නමුත් එවැනි පුද්ගලයන්ව වඩමවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාටනේ මම දෙන්නේ කියන චේතනාවෙන් දන් දෙනවා. දායක පින්නතුන්. ආනන්ද සංඝයා උදෙසා එහෙම පිරිසක් අරමුණු කරගෙන දන් දුන්නත් මහත්ඵලයි මහනිසංසයි කියලයි තථාගතයන් වහන්සේ පවසන්නේ. ආනන්ද මම කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දාණයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවා කියලා පවසන්නේ. අර පෞද්ගලික දාන 14ක් පෙන්වුවනේ. හරිද? ඒ පෞද්ගලික දාන 14න් එකක් වටින්නේ නැහැ කියනවා සංඝයා අරමුණු කරගෙන දෙන දාණයට වඩා. ඒ කියන්නේ ඒ දානත් පින් රැස් වෙනවා තමයි. නමුත් සංඝයා උදෙසා දෙන දාණේ තරම් ඒ කිසිම පෞද්ගලික දානයක් වටින්නේ නැහැ කියනවා. එහෙනම් අපි යමක් දීමේදී පෞද්ගලිකත්වයේ සලකා දෙනවට වඩා හැමනිතරම සංඝයා අරමුණු කරගෙන දෙන එකමයි වටින්නේ. සංඝයා අරමුණු කරගෙන දීමේදී බොහෝ දෙනෙක් හිතනවා සාංගික වාක්‍ය කියන්න ඕනේද? ඉමම් බික්කම් බික්කු සංඝස දෙම කියලා. එහෙම ඕනේ නැහැ. හැමතැනම හැම විටම අපිට ඒක කියන්න වෙන්නේ නැහැ නේ. උන හදිස්සියේ මගතොටදී ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. දැන් දවල් දාන වේලාව ලං වෙලා තිබෙන්නේ. දැන් අපි අමුතුවෙන් හදාගෙන ආපු දානයක් නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙයි කියලා අපි දන්නේවත් නැහැ. අපි මොකද කරන්නේ? ළඟම තියෙන අවන්හලකට ගිහිල්ලා බත් මුලක් අරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට පූජා කරනවා. ස්වාමීන් වහන්සේට වැඩම කරලා වළඳන්න සුදුසු නම් ස්වාමීන් වහන්සේ වඩම්මලා දන් දෙනවා. දන් දෙද්දි හිතනවා මෙහෙම. මේ බුදුරජාන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයනේ. දැන් මේ එක ස්වාමීන් වහන්සේ නමයි ඉන්නේ. මේ බුදුරජාන් වහන්සේගේ මහා සංඝරත්නයනේ කියන සදහැසිත උපදවා පින් සිතින් ප්‍රඥා ගෝචරව දන් දෙනවා. අප්පමෙය්‍යං අසංකේයං වදාමි. මහා සංඝයා උදෙසා දුන්නා වෙනවා. සාංගික වාක්‍ය පින් වැඩිලි ඒ මොකවත් විස්තර නැහැ. පින රැස් වෙන්නේ කොහොමද? චේතනාත්මකව. චේතනාව අනුව තමයි පින මහත්ඵල මහනිසංස වෙන්නේ. එහෙනම් අපිට ස්වාමීන් වහන්සේලා කොතෙකුත් මුණ ගැහෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන හැම අවස්ථාවකම හිතන්න ඕනේ. මම මේ ගිලන්පස ටික පූජා කරන්නේ. මම මේ පැන් බෝතලේ පූජා කරන්නේ. මම මේ දානි හැන්ද පූජා කරන්නේ. මම මේ ලේන්සුව පූජා කරන්නේ. මම මේ චීවරය පූජා කරන්නේ. මම මේ සුළු පිරිකර පූජා කරන්නේ. භෞතික යමක් පූජා කරන්නේ නැහැ කියලා කීමකෝ. මම මේ සංඝයා උදෙසයි දෑත් එකට එකතු කොට වන්දනා කරන්න කියලා
අඩු ගානේ වන්දනා කළොත් ඒකත් මහත්ඵලයි මහානිසංසයි. තවත් කාරණයක් කියන්න ඕනේ. සංඝයා උදෙසා කරන සුළූපකාරයත් සුළු පූජාවත් මහත්ඵල මහානිසංස වෙනවා නම් සංඝයා විවේචනය කරොත් සංඝයාට දොස් කිව්වොත් සංඝයාට බැන්නොත් ගැරහැව්වොත් කයි කතන්දර හැදුවොත් නේ පුද්ගලයෙක් අරමුණු කරගෙන දොසක් කිව්වට කමක් නැහැ. මොකද ඒ පුද්ගලික දෝෂයක්. හරිද? පුද්ගල චෝදනාවක් කරාට කමක් නැහැ. ඇයි ඒ පුද්ගලයාට කළ යුතු චෝදනාවක්. නමුත් මේ හාමුදුරු ගොල්ලෝ මේ බුද්ධ ශ්‍රාවකයෝ මේ සංඝයා කියන වචනේ හිතන්නවත් එපා. විවිධ පුද්ගලයන් තුළ විවිධ දෝෂ තියෙන්න පුළුවන්. ඒක පෞද්ගලිකයි. නමුත් සමස්තයක් හැටියට හැම දෙනාම අරමුණු කරගෙන ආක්‍රෝෂ පරිභව කරන්න එපා. ඒ කණ්ඩායමේ රහතන් වහන්සේලාත් ඉන්නවා. අනාගාමී උත්තමයෙක් ඉන්නවා. සකදාගාමී උත්තමයෙක් ඉන්නවා. සෝතාපන්න උත්තමයෙක් ඉන්නවා. සෝතාපන්න වීමට මඟ වඩන උත්තමයෙක් ඉන්නවා. ඒ කණ්ඩායමේ පුහුදුන් අයත් ඉන්නවා. ඒ කෙනෙක් චීවරයක් ගත දවටාගත් පමණින් ආර්ය භාවයටපත් වෙන්නේ නැහැ. නමුත් අපි සංකේතාත්මකව දුස්සීල වූ පවිටු ගතිගුණ ඇති පිරිසක් අරමුණු කරගෙනත් භෞතික යමක් පූජා කරද්දී හිතනවා බුදුරජාන් වහන්සේගේ මහා සංඝරත්නයට පූජා කරමින් පූජා වේවා කියලා. මහත්ඵලයි මහනිසංසයි. බලන්න චේතනාවක තියෙන ප්‍රබලත්වය. ආනන්ද දානය පිරිසිදු භාවයට පත්වෙන ආකාර 4ක් තිබෙනවා. ආනන්ද මොනවද ඒ කාරණා 4? ආනන්ද දානයක් තියෙනවා. ඒ දානේ පිරිසිදු වෙන්නේ දායකයෝ නිසා. දානේ පිළිගන්න අය හින්දා නෙමෙයි. ආනන්ද තවත් දානයක් තිබෙනවා. ඒ දානේ පිරිසිදු වෙන්නේ දානේ පිළිගන්න අය නිසා මිසක් දානේ පූජා කරන අය නිසා නෙමෙයි. ආනන්ද තවත් දානයක් තිබෙනවා. ඒ දාණය දායකයන් නිසාවත් දානේ පිළිගන්න අය නිසාවත් පිරිසිදු වෙන්නේ නැහැ. ආනන්ද තවත් දානයක් තිබෙනවා. ඒ දාණය දායකයෝ නිසාත් පිරිසිදු වෙනවා. දානේ පිළිගන්න අය නිසාත් පිරිසිදු වෙනවා. ආනන්ද දායකයන්ගෙන් පිරිසිදු වෙන පිළිගන්නා අයගෙන් පිරිසිදු නොවන දාණය කුමක්ද? ආනන්ද මෙහිලා දායකයා සිල්වත් කෙනෙක්. යහපත් ගුණධර්ම ඇති කෙනෙක්. නමුත් දානේ පිළිගන්න අය දුස්සීලයි. ලාමක ගතිගුණ වලින් යුක්තයි. මෙසේ ඇති කලෙහි ආනන්ද දායකයා නිසයි දානය පිරිසිදු වෙන්නේ. ප්‍රතිග්‍රාහකයන් නිසා නෙවෙයි. පුදුම කතාවක්. එහෙනම් දානේ පිළිගන්න කට්ටියගේ සිල්වත්කම් හොයන්න කලින් දාන දෙන ඔබ මම අපි අපේ පිරිසිදු බව කල්පනා කරන්න ඕනේ. එතකොටත් දානයක් පිරිසිදු වෙනවා. දානේ පිරිසිදු වීමට කියන වචනේ තමයි දක්ඛිනා විසුද්ධි. දෙන දක්ෂිනාව විසුද්ධි කියලා කියන්නේ පිරිසිදු වීම. දෙන දානේ පිරිසිදු වෙන්න නම් දානේ පිරිනමන අපිත් පිරිසිදු අය බවට පත් වෙනවා. පිරිසිදු අය කියලා කියන්නේ හොඳට වතුර නාලා තෙල් ගාලා කොණ්ඩේ පැත්තට පීරලා සෙන්ට් ගහලා සුදුවට ඇඳුම් ඇඳලා කියන එකද? නැහැ. ගුණධර්ම වලින් සුදු වෙන්න ඕනේ. ගුණධර්ම යහපත් වෙන්න ඕනේ. තෙරුවන් පිහිට කරගෙන ඉන්න ඕනේ. අවම පන්සිල් ආරක්ෂා කරගන්න අය බවට පත් වෙන්න ඕනේ. පොහොයට අටසිල් රකින අය බවට පත් වෙන්නට ඕනේ. කරුණා මෙත්සිත පෙරදරිව ජීවිතේ ගත කරන අය බවට පත් වෙන්නට ඕනේ. අන්න එතකොට ජීවිතයක් පිරිසිදු වෙන්නේ. එතකොට දානේ පිළිගන්න අය දුස්සීල වුණත් කමක් නැහැ. අපේ පැත්තෙන් අපි කළ යුත්තේ කරගෙන ඉන්නවා. මොකද්ද? අපි හිත පිරිසිදු කරන වැඩපිළිවෙලක ඉන්නවා. තෙරුවන් පිහිට කරගෙන ඉන්නවා. සීලයක ඉන්නවා. ගුණයක ඉන්නවා. ආනන්ද ප්‍රතිග්‍රාහකයන්ගෙන් පිරිසිදු වෙන දායකයන්ගෙන් පිරිසිදු නොවන දානේ කුමක්ද? එතන මේ ප්‍රතිග්‍රාහක කියලා කිව්වේ දානේ ලබා ගන්න පිරිස. පූජාවට සුදුසු පිරිස. පූජාව ලබන පිරිස නිසා පිරිසිදු වෙන
පූජා කරන අය නිසා පිරිසිදු නොවන දානය කුමක්ද? ආනන්ද මෙහිලා. දානේ දෙන අය දුස්සීලයි. පවිටු ලාමක ගතිගුණ වලින් යුක්තයි. නමුත් දානේ පිළිගන්න ප්‍රතිග්‍රාහකයෝ සීලවන්තයි, ගුණවන්තයි, උතුම් ගුණ ධර්මයන්ගෙන් සමන්විතයි. මෙසේ ඇති කල්හි ආනන්ද ප්‍රතිග්‍රාහකයන්ගෙනුත් දානේ පිරිසිදු වෙනවා. හැබැයි දායකයා නිසා දානය එතනදී පිරිසිදු වෙන්නේ නැහැ. ආනන්ද දායකයන් නිසාත් පිරිසිදු නොවන, ප්‍රතිග්‍රාහකයන් නිසාත් පිරිසිදු නොවන දානය කුමක්ද? ආනන්ද මෙහිලා දායකයා දුස්සීලයි, ලාමක ගතිගුණ වලින් යුක්තයි. ඒ වගේම ආනන්ද දානේ පිළිගන්න අය දුස්සීලයි, ලාමක ගතිගුණ වලින් යුක්තයි. මෙසේ ඇති කල්හි ආනන්ද දායකයන් නිසාවත්, දානේ පිළිගන්න අය නිසාවත් දානේ පිරිසිදු වෙන්නේ නැහැ. දෙපැත්තෙන්ම දානය අපිරිසිදුයි. පින් සිද්ධ වෙනවා. මහත්ඵල මහානිසංස නැහැ. ඇයි? දෙපිරිසම කිලිටි, අපිරිසිදුයි. ශ්‍රද්ධාවක් නැහැ, සීලයක් නැහැ, දහම් දැනුමක් නැහැ, පවට ලැජ්ජාවක් නැහැ, පාපෙන් උපදින විපාකෙට බිය නැහැ, ප්‍රඥාව නැහැ, කරුණාමෙත් සිත් නැහැ. දෙපිරිසම එකම කරත්ත නැගලා යන අය. ආනන්ද දායකයන් නිසාත් පිරිසිදු වෙන, දානේ පිළිගන්න අය නිසාත් පිරිසිදු වෙන දානේ කුමක්ද? ආනන්ද මෙහිලා දායකයා සිල්වත් කෙනෙක්, යහපත් ගුණධර්ම ඇති කෙනෙක්. ඒ වගේම ප්‍රතිග්‍රාහකයොත් සිල්වත්, යහපත් ගුණධර්ම වලින් සමන්විතයි. මෙසේ ඇති කල්හි ආනන්ද දායකයන්ගෙනුත් දාණය පිරිසිදු වෙනවා, ප්‍රතිග්‍රාහකයන්ගෙනුත් දාණය පිරිසිදු වෙනවා. ආනන්ද මේ තමයි දාණය පිරිසිදු වෙන ආකාර 4. භාග්‍යතුන් වහන්සේ මෙම දෙසුම වදාළසේක. මෙම දෙසුම වදාළ සුගතයන් වහන්සේ ගාථාවන් සමූහයකින්ද මේ දේශනාව කැටි කොට වදාළසේක. යෝ සීලවා දුස්සීලේසු දදාති දානං ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ අபிසද්දහං කම්ම පලං උලාරං සාදක්ඛිනාදායකතෝ විසුජ්ජති. යමෙක් සිල්වත්ව සිට දැහැමින් ලැබෙන දෙයින් ඊතා පහන් සිතින් යුක්තව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුක්තව දුන් ඒ දානය පිරිසිදු වන්නේ දාන දෙන දායකයන් නිසායි. යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං අධම්මේන ලද්ධා අප්පසන්න චිත්තෝ අනබිසද්දහං කම්ම පලං උලාරං සාදක්ඛිනා පටිග්ගාහකතෝ විසුජ්ජති. යමෙක් දුස්සීලව සිට අධාර්මිකව ලැබූ දෙයින් නොපහන් සිතින් යුක්තව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් තොර වූ ඒ දානය පිරිසිදු වන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂේනුයි. යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං අධම්මේන ලද්ධා අප්පසන්න චිත්තෝ අනබිසද්දහං කම්ම පලං උලාරං නතං දානං විපුල ඵලන්ති බ්‍රූමි. යමෙක් දුස්සීලව සිට අධාර්මිකව ලැබූ දෙයින් නොපහන් සිතින් දුස්සීලයන් හට දානයක් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයෙන් තොර වූ ඒ දානය මහත්ඵල නොවේ, මහානිසංස නොවේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ අபிසද්දහං කම්ම පලං උලාරං තං වේදානං විපුල පලන්ති බ්‍රූමි. යමෙක් සිල්වත්ව සිට දෙහැමින් ලැබෙන දෙයින් ඊතා පහන් සිතින් යුක්තව සිල්වතුන් අරමුණු කරගෙන දානයක් වශයෙන් දෙයිද,
උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුක්තව දුන් ඒ දාණය ඒකාන්තයෙන්ම මහත්ඵල වේ, මහානිසංස වේ. යෝ වීතරාගෝ වීතරාගේසු දදාති දානං ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ අභිසද්දහං කම්ම පලං උලාරං තං වේ දානං දානාන මග්ගන්ති. යමෙක් වීතරාගීව සිට දැහැමින් ලැබෙන දෙයින් ඊතා පහන් සිතින් යුක්තව වීතරාගී උතුමන් හට දානයක් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසකින් යුක්තව ඒ දුන් දානය ඒකාන්තයෙන්ම ආමිස දාන අතර අග්‍රයි කියලයි තථාගතයන් වහන්සේ පවසන්නේ. එතකොට අපිට පැහැදිලි දානය පූජා කරන්නේ කොහෙටද කාටද කියනට වඩා දාන දෙන ඔබ මුලින්ම සිල්වතෙක් බවට පත් වෙන්නට ඕනේ. දානීය පූජා කරන්නෙත් සිල්වතුන් ගුණවතුන් අරමුණු කරගෙන නම් ඒ දානීය මහත්ඵලයි මහානිසංසයි. නමුත් යමක් යම් කෙනෙකුට දෙද්දී හිතේ ආසාව දුරුකොට, ලෝභය පහකොට, නොමසුරුව අතහැරලම යමක් දෙනවා නම් මේ අත්හැරීම මට සියලු කෙලෙස් අත්හැර ලබන අමා නිවන් පිණිස පවතිවා කියලා. ඒ දාණය තමයි අග්‍රම දානීය බවට පත් වෙන්නේ. ඒක නිසා දානීය පිළිබඳව පරිපූර්ණව අද ඔබට කියලා දුන්නා. දක්ඛිනා විභංග සූත්‍රය අනුසාරයෙන් මෙතෙක් වේලා සදහම් ශ්‍රවණය කොට රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මය ඔබ හැමදිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. පුණ්‍ය ආනුමෝදනාව. අද දින මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි මානෙල් මුණසිංහ මහත්මිය සහ සෙනරත් බණ්ඩාර ඒකනායක මහත්මයා යන සුපින්වත් දෙපළ විසින්. එතුමා සහ එතුමිය මෙම පින්කම සිදුකොට ප්‍රධාන අරමුණු බවට පත් කරගන්නේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමට සුමනාවති අත්තනායක ආදරණීය මෑණියන්ට, ගුණසිංහ මුණසිංහ දයාබර පියාණන්ට සහ හේමචන්ද්‍ර මුණසිංහ ආදරණීය අයියා ඇතුළු නමින් පරලෝසැපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කොට සුඛී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම පිණිසත් අමා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් ඒ හැමතෙම බලාපොරොත්තු වන ආකාරයටම මෙම ධර්ම දානමේ කුසලයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සසර දුක්ගිනි නිමා ගැනීම පිණිසම මහෝපකාරී වෙත්වා. තවද ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි මානෙල් මුණසිංහ මහත්මිය සහ සෙනරත් බණ්ඩාර ඒකනායක මහත්මයා යන සුපින්වත් දෙපළගේ පවුල් වලට අයත් සියලුම දූ දරුවන්ට ඥාති හිතයිසීන්ට නිදුක් නිරෝගී සුව සහනය වේවා. හැමතෙම ප්‍රඥාලෝකයේ උපදවා ගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටම මෙම ධර්ම දානමය මහානීය කුසලය හේතු වාසනා වෙත්වා කියලා සෙත් පතනවා. සද්ධර්මයේ දේශනා කරපු අපටද පුණ්‍යානුමෝදනා සිදු කිරීමට කෘතවේදී දායක පිරිස මෙහි සඳහන් කොට තිබෙනවා. එමෙන්ම සමස්ත මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයට පත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාටත් සමස්ත කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයටත් අප හැමගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් සෑම සියලු දෙනාටමත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු සියලු සදැහැතියන්ටත් මෙම ධර්ම ශ්‍රවණමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා නිවන් සුව පිණිසම පිහිට උපකාර වෙත්වා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකා පවත්වාගෙන ලබන ගයන් දුෂ්‍යන්ත මහත්මයා සහ කාර්ය මණ්ඩලයේ හැමතෙමත් එම පවුල් වලට අයත් සියලුම සමාජික භවතුන්ටත් මෙම උත්තම කුසලය අමා නිවන් සුව පිණිසම පවතිවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් ලෝකේ පුරා ජීවිතවලින් සමුගත් සෑම සිළු දෙනාටමත් රටදෑ සමය වෙනුවෙන් අතීතයේ සිට මේ දක්වා
මෙහෙවර කරමින් දිවි ගමනෙන් සමුගත් සෑම සිළු දිනාටමත් මෙම උත්තම කුසලය අමානිවන් පිණිස පාරමී වෙත්වා. දෙවියන්ට පින් දෙමු මාත් සමගම කියන්න. ආකාසට්ටාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පරලෝසපත් සුමනාවති අත්නායක ආදරණීය මෑණියන්ට ගුණසිංහ මොනසිංහ දයාබර පියාණන්ට සහ හේමචන්ද්‍ර මොනසිංහ ආදරණීය අයියා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි මානෙල් මොනසිංහ මහත්මිය සහ සිනරත් බණ්ඩාරේක නායක මහත්මයා යන පින්වත් දෙපළයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් දෙපළට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8යි 57යි 57යි 13 071 8යි 57යි 57යි 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා